පේනවා. So today we will learn more about writing notes and notices. එදා අපි පොඩි introduction එකක් විතරයි කළේ. Notes and notices ගැන we did only an introduction. So we will learn further about notes and notices. ඒක questions ටිකක් දෙන්නම් notices වලට අදාළව ඔයගොල්ලෝ ඒක ලියා ගන්න ඉස්සෙල්ලාම, right? In your school textbook එකේ වැඩ කරන පොතේ ලියා ගත්තත් හරිය. ඔව් මෙතන ආරට පේනවා question එකක් දීලා තියෙනවා. ඒතර මේ notices වලට තමයි පුතේ මේ අදාළව තමයි මේ ප්‍රශ්න දීලා තියෙන්නේ. Right? Notices ලියන්න තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. බලන්න මෙතන කියනවා you are the secretary of the environment society of your school. notice එකක් අපි දන්නවා notice එකක් කියන්නේ දැන්වීමක්. අපි ලියන්නේ කාව හරි දැනුවත් කරන්න නේද? මොකක් හරි දෙයක් ගැන මහ ජනතාව හරි අදාළ පිරිස දැනුවත් කරන්න තමයි අපි notice එකක් ලියන්නේ. ඒකට මෙතන තියෙන්නේ you are the secretary of the environment society of your school. ඔයා තමයි ඔයාගේ පාසලේ secretary කියන්නේ අපි කියනවා ලේකම් කියලා. පරිසර සමාජයේ පරිසර සංගමේ ලේකම්. එතකොට you are going to inform the grade 11 students. මෙතන grade 11 කියලා දීලා තියෙන්නේ. ළමයින්ව දැනුවත් කරන්න කියලා තියෙනවා ශ්‍රමදාන කැම්පේන් එකක්. ශ්‍රමදානයක් ගැන. to clean the environment. පරිසරය පිරිසිදු කරන්න තියෙන ශ්‍රමදානයක් ගැන ළමයින්ව දැනුවත් කරලා write a notice to be put up on the notice board. notice board එකට දාන්න notice එකක් තමයි ලියන්න කියලා කියන්නේ. right? හරි ඉස්සෙල්ලා ප්‍රශ්න ලියා ගන්නකො notices කියලා ලියලා you write this question. Excuse me, teacher. Yes. Teacher, pupils book එකේ පොතේද grammar book එකේද ලියන්න ඕන? පුතේ දැන් මං කිව්වා මුලිනුත් pupils book එකේ වැඩ කරන පොතේ ලියන්න. right? okay. හරි අපි බලමු දැන් ඔය වගේ notice එකක් ආවම කොහොමද answer එක ලියන්න ඕනේ කියලා. We will see how to write. හරි මෙතන දීලා තියෙනවා ඔයාලට පේනවා. ශ්‍රමදාන කැම්පේන්. දැන් notice එකක් ලියන පොඩි layout එකක් තියෙනවා. අපි layout එකක් කියලා කියන්නේ ලියන පිළිවෙලක්. ඒ කියන්නේ පොඩි ලස්සනට හැඩයකට එහෙම ලියන්න ඕනේ. නිකන් ඡේදයක් වගේ ඔහේ ලියාගෙන යන්නේ නැහැ notice එකක්. right? එතකොට මුලින්ම අපි ලියනවා මොකද්ද තියෙන්නේ ශ්‍රමදාන කැම්පේන්. පැවැත්වනු ලැබේවි කියලා කියනවා will be held. ඒකම විදිය ඕනම notice එකකට අපිට ওই විදිහට ලියන්න පුළුවන්. ඊළඟට අපි notice එකක් ලියනකොට වැදගත් වෙනවා කිව්වේ දිනේ. on 15th November 2020 අපි time එක දානවා ඊළඟට වෙලාවක් තියෙන්න ඕනේනේ 10 ඉඳලා උදෑසන 10 සිට පස්වරු 1 දක්වා. එහෙම ලියන්නත් පුළුවන් නැත්නම් එක වෙලාවක් ලියන්න පුළුවන් at කියලා මොකක් හරි එක වෙලාවක් මේ වෙලාවට තියෙනවා. නැත්නම් මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාව වෙනකන් තියෙනවා කියලා ලියන්නත් පුළුවන්. at දුටුගැමුණු මහා විද්‍යාලය. එතකොට මේ ස්කෝල එක නමක් දීලා තියෙන්නේ. එතකොට අපි ලියන්න ඕනේ. එතකොට වැදගත් වෙන්නේ Kavindya, please keep your mic muted on 15th November date එක. අපි ඉස්සෙල්ලාම ලියනවා date එක. ඊට පස්සේ time from to කියලා time එකක් තියෙනවා. අනිවාර්යෙන් වෙලාවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ place එකක්. නැත්නම් අපි කියනවා venue ස්ථානයක් තියෙනවා.
මොකද්ද කියලා. ඊළඟට අතන කියලා තිබුණ ප්‍රශ්නේ මොකටද අපි ශ්‍රමදානයක් කරන්නේ? පරිසරය පිරිසිදු කරන්න. එහෙනම් මෙතන කියලා තියෙනවා the purpose of the ශ්‍රමදාන campaign. මේ ශ්‍රමදාන campaign එක කිරීමේ අරමුණ. නිකන් ආසාවට කරනවා නෙවෙයිනේ නේද? නිකන් ඉන්න බැරුවට නෙමෙයි අපි ශ්‍රමදාන campaign එකක් කරන්නේ. එතකොට මේ කියන the purpose of the ශ්‍රමදාන campaign. අරමුණ තමයි to clean the school environment. පරිසරය පිරිසිදු කිරීම. You should bring a cap and a water bottle. ගේන්න කියනවා cap එකක් සහ water bottle එකක්. ශ්‍රමදාන campaign එකක් නිසා අපි එහෙම කියන. ඊට පස්සේ lunch will be provided. දවල් ආහාරය සපයනු ලැබේ. ඒතර ඔය වගේ කාරණා ටිකක් අපිට ලියන්න පුළුවන් ශ්‍රමදාන campaign එකට අදාළව. All the students of grade 11 and their parents are welcome. සියලුම 11 වසරේ සියලුම ළමයින්ට සහ දෙමව්පියන්ට ආරාධනා කරනවා. එතකොට අපිට ගොඩක් නෝටිස් වලට අන්තිමට හෝම් එකක් ලියන්න පුළුවන්. සියලුම ශිෂ්‍යයින්ට ආරාධනා කරනවා, දෙමව්පියන්ට ආරාධනා කරනවා. ඒ විදිහට ලියනවා. ඊට පස්සේ අපි හැම නෝටිස් එකකම මතක තියාගන්න ඩේට් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ මෙතන. ඒ ඩේට් එක කියන්නේ අපි ලියන දිනේ නෝටිස් එක ලියන්නේ කවදාද? අන්නේ දිනේ තමයි මෙතනට ලියන්නේ. දැන් අද ලියනවා නම් අද ඩේට් එක. ඊට secretary organizing committee. ලේකම් සංවිධායක කමිටු. ඕක හැම නෝටිස් එකකටම අපිට ලියන්න පුළුවන් secretary organizing committee කියලා. හරි. මේක ලියා ගන්නකො නෝටිස් එක. පුතේ මේ ටික තමයි there is nothing down. Excuse me, teacher. Yes. ටීචර් උඩින් තියෙන දෙක කියන එක නේද ලියා ගන්න කිව්වේ ටීචර්? ඔව් පුතේ ඒක ලියලා ඒකට අදාළ නෝටිස් එක තමයි මේ දීලා තියෙන්නේ. Can you see now? Yes, teacher. Yes, teacher. Yes, madam. Teacher highlight කරලා තියෙනේම highlight කරන්න ඕනිද? If you like, you can highlight. It's better because I highlighted the important parts of a notice. It's better if you can. Excuse me, teacher. Yes. ටීචර් එක ඉවරනාට පස්සේ තියෙන්නේ secretary කියලා එකක් අර පහළ date. Secretary. ටීචර් ඒකට මොකද ලියන්න ඕන? ලේකම්. ඒකේ secretary විදිහට අස්සනක් ලියවනම් හරි පුතේ මොකක් හරි. සර් නිකන් අස්සන ලියුවොත් කමක් නැහැ නේ ටීචර්? It's okay. Thank you, teacher. Okay. Finish. Yes, teacher. Yes, teacher. Yes, teacher. Right. හරි අපි එහෙනම් next question එක ලියමු පුතේ. මේ ඒකත් notice එකක් තියෙන්නේ. බලන්න number 2. You are the secretary of your English Literary Association. එතකොට දැන් මෙතන කියන්නේ ඔයා තමයි ඉංග්‍රීසි සාහිත්‍ය සමිතියේ ලේකම්. Your English teacher asked you to write a notice to be put up on the English teacher at notice එකක් ලියන්න කියලා තියෙනවා. මොකක් ගැනද? English education camp. teacher නිල් පාටින් highlight කරලා තියෙන්නේ English education camp එකක් ගැන තමයි ලියන්න කියලා තියෙන්නේ.
going to be held in next week. ලබන සතියේ තමයි පවත්වන්න යන්නේ. හරි 100 මේ 50 words වචන 50ක් ලියන්න කියලා තිනවා. මෙන්න මේ දේවල් include the following. මෙන්න මේ දේවල් ඇතුළත් කරන්න කියලා තියෙන්නේ. මොනවාද? venue, date and time, ස්ථානය, දිනය සහ වේලාව, who the participants, කවුද සහභාගී වෙන අය. ඊට පස්සේ හැම grade 11 හැම ළමයෙකුටම ආරාධනා කරන්න කියලා තියෙනවා. එතකොට ඔන්න ඔක දැන් ලියා ගන්න ලියලා බලන්න ලියන්න පුළුවන්ද කියලා අර විදිහට මේකට notice එකක්. You try to write a notice. අර විදිහට මේකට ලියන්න ඕනේ notice එක. ඉස්සෙල්ලා ප්‍රශ්න ලියා ගන්න පුතේ. ඊට පස්සේ අර වගේ notice එකක් මේ දීලා තියෙන කරුණට අදාළව English education camp එකක් ගැන ලියන්න තියෙනවා. Excuse me, teacher. Yes. ටීචර් මෙතන ඩේට් එකක් තුයි ටයිම් එකක් තුයි දීලා නැති නිසා ටීචර් අපිට ඕන එකක් දාන්න පුළුවන් නේද? Yes. Thank you, teacher. හරි බලන්න පුතේ ඔයගොල්ලෝ ලියලා තියෙන්නේ මෙන්න මේ විදිහටද කියලා answer එක. Please check your answer with this one. මේ විදිහට තමයි එන්න ඕනේ අපි ලියන notice එක. And English education camp will be held on 15th November 2020 from කියලා date time ලියනවා. playground එකේ කියලා තමයි තියෙන්නේ camp එකක් නිසා අපිට main hall එකේ indoor කරන්න බෑ camp එකක්. ඒ හින්දා playground කියලා තියෙනවා. of දුටුගැමුණු මහාවිද්‍යාලය. ඊට පස්සේ මේ වගේ අවස්ථාවකදී අපිට chief guest කෙනෙක් කියන්න පුළුවන්. ඒ කියන්නේ ආරාධිත අමුත්තෙක් camp එකක් concert එකක් ඒ වගේ නම් the chief guest will be කියලා අපිට කියලා තියෙනවා. නම දීලා the former principal of දුටුගැමුණු මහාවිද්‍යාලය. එතකොට ඔයාගේ පාසලේ කලින් හිටපු විදුහල්පති former principal. ඒ විදිහට ලියන්න පුළුවන්. You should bring a notebook and a color suit. ඔයා ගේන්න ඕනේ මොනවාද? notebook එකකුයි පාට ඇඳුමකුයි. All the students of grade 11 and all the teachers are welcome for the English education camp කියලා අපි අවසන් කරනවා. හරි. මේකත් ලියා ගන්න මේ විදිහට තමයි ලියවෙන්න ඕනේ. ඔයාලා ලියපු එකේ පොඩි පොඩි අඩුපාඩු ඇති මීට වඩා. ඒ නිසා මේක ලියා ගන්න. Okay, තෝරලා හරියට ලියා ගන්න English education camp එකයි ලියවෙන්න. නැත්නම් මම මේක විතරක් දාන්න ඕගොල්ලන්ට නැත්නම් පැටලෙනවා. Teacher, please move it down. I'm done, teacher. Okay, have you done? Yes, teacher. Yes, madam. හරි පුතේ අපි තව ප්‍රශ්නයක් කතා කරමු. Stop. Question number 3. Your school is going to have a singing competition for grade 10 and 11 students. එක එක මාතෘකාවටදී අපිට ලියන්න පුළුවන් වෙන්න ඕනේ notice එකක්. මෙතන දීලා තියෙනවා singing competition එක. එතකොට අපි බලන්න ඕනේ හැමතිස්සෙම මොකක් ගැනද මේ notice එක ලියන්න කියලා අපිට කියන්න කියලා. මොන හේතුවකටද මොන කරුණක් යටතේද ලියන්න කියලා අපි බලන්න ඕනේ. එතකොට singing competition for grade 11. ගායනා තරගයක් 10-11 වසර ළමයින්ට in your school. As you are the secretary of literary association, ඔයා සාහිත්‍ය සංගමේ ලේකම් විදිහට write a notice calling application from talented students.
මේ තරංගයට ඇප්ලිකේෂන් අයදුම් පත්‍ර ළමයින්ගෙන් ගන්නවා අන්න ඒක ගැන ඇප්ලිකේෂන් කෝල් කරලා ඒ ගැන කියලා නෝටිස් එකක් ලියන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මේ තරංගයට අපි ඇප්ලිකේෂන් කෝල් කරනවා නේද? ආයදුම් පත්‍ර කැඳවනවා ළමයින්ගෙන් අන්න ඒ ගැන කියලා නෝටිස් එකක් ලියන්න කියලා කියන්නේ. මෙන්න මේව ලියන්න කියලා තියෙනවා date time and venue දිනය වේලාව සහ ස්ථානය closing date of application අපි අයදුම්පත් බාර ගන්න අවසාන දිනය එහෙම එකක් තියෙනවනේ නේද අයදුම්පත් ගන්න අවසාන දිනය සහ දිනන අයට තියෙන prices තරංගෙන් දිනන අයට තියෙන තෑගි මොනවද කියලා. එතකොට මේක තමයි ප්‍රශ්නේ. එක එක මාතෘකා යටතේ අපිට දෙනවා මෙන්න මේකට නෝටිස් එකක් ලියන්න කියලා. ප්‍රශ්න ලියාගන්න පුතේ අපි shall we write the question? Okay, teacher. Okay. question එක ලියාගෙන ඔයාලට පුළුවන් විදිහට answer එකක් ලියන්නකො notice එකත් ඊට පස්සේ අපි අර විදිහට බලමු කොහොමද එන්න ඕනි කියලා. මේකේ තියෙන්නේ singing competition එකක් තියෙනවා ඒකට අපි application call කරනවා කියලා calling application දක්ෂතා තියෙන ළමයින්ගෙන් application ගන්නවා කියලා තමයි ලියන්න ඕනේ. ඒ ගැන කියලා. Okay, please check your answer with this one. බලන්න පුතේ මේ answer එකත් එක්ක ඔයාලගේ answer එක check කරගන්න. මෙන්න මේ විදිහට තමයි එන්න ඕනේ. notice එක. right? ලියා ගන්න මේ විදිහට නැත්නම් අඩුපාඩු සහිතව තියෙනවා නම් මේ විදිහට ලියන්න. මේව ලියලා පාඩම් කරගන්න. මේ විදිහට තමයි notice එකක් තියෙන්න ඕනේ. right? Okay. I am finished, teacher. Right. දැන් ඔයාලට තේරෙනවා පුතේ you have an idea about writing notices. මම හිතන්නේ notices ලියන එක ගැන ඔයාලට පොඩි idea එකක් තියෙනවා නේද? Yes, teacher. Yes, teacher. Yes. Yes, teacher. එතකොට අපි notice එකක් ලියද්දි වඩාත්ම වැදගත් වෙන්නේ date ඉස්සෙල්ලාම මොකකටද අපි ලියන්නේ notice එක what is the situation මොන situation එකකටද මොකක්ද reason එක අපි notice එක ලියන්න ඒක තමයි වැදගත් වෙන්නේ right එතකොට අන්නේ දේවල් තමයි අපිට වැදගත් වෙන්නේ date time venue notice එකක් ලියද්දි right ඊට අමතරව situation එක අදාළ මොන හේතුවටද අපි මේක ලියන්නේ කියලා වැදගත් වෙනවා ඊට අමතරව දැන් මේකේ වගේ නම් කම්පිටිෂන් එකක් නම් ඒ දෙන prices මොනවද ඒ දේවල් වැදගත් වෙනවා right හරි note එකක් ගැනත් අපි පොඩ්ඩක් බලමු note එක නම් අද discuss කරන්න වෙලාව මදි වෙනවා අපි next week එකේ ගමු එහෙනම් notes ලියන එක ගැන පොඩ්ඩක් කමන්නේ ඒත් අපි බලමු මෙතන notes කියන්නේ පුතේ අපි එදා කතා කළා notes කියලා අපි කියන්නේ පොඩි පණිවිඩයක් to give a message මොකක් හරි message එකක් දෙන්න තමයි note එකක් ලියන්නේ කෙනෙක්ට ඒ කියන්නේ මොකක් හරි message එකක් දෙන්න නේද note එක it is a short කෙටියෙන් තමයි අපි ලියන්නේ note එකක් වැඩි විස්තර ලියන්නේ නැහැ මෙතන කියනවා you visited your friend's house to return a book ඔයාගේ යාළුවයි ගෙදරට ගියා පොතක් දෙන්න යාට එයාගෙන් ගත්ත පොතක් බාර දෙන්න but the house was closed නමුත් ගේ වහලා the neighbor said that you missed him by 10 minutes එයාගේ neighbor අසල්වැසියා කියන්නේ එහා ගෙදර කෙනා කිව්වා මේ ඔයාට එයාව මිස් උනේ විනාඩි 10කින් වගේ. කියන්නේ ටික වෙලාවකට කලින් තමයි එයා ගෙදරින් ගිහින් තියෙන්නේ. Write a note to be left in the post box.
එතකොට ওই විස්තරේ කියලා යාළුවට නෝට් එකක් ලියන්න කියලා තියෙන්නේ. මම ඔයාගේ ගෙදරට ආව පොත දෙන්න ඔයා හිටියේ නැහැ. මේ මෙහෙම කියලා මේ ලියන්න තියෙන්නේ. right? හරි ඉස්සෙල්ලා notes කියලා මේ question එක ලියා ගන්නකො පුතේ. You write this question. note කියන්නේ සම්පූර්ණ notice එකෙන් වෙනස් එකක්. පොඩි කෙටි පණිවිඩයක් දෙන්න තමයි අපි note එකක් ලියන්නේ. හිතවත් කෙනෙක්ට. ටීචර් එකේ අන්තිම එක චුට්ටක් ටීචර් එක අන්තිම ටික චුට්ටක් පෙන්නන්නකෝ. පෙන්නන්නකෝ. right okay. පුතේ හරි මේ ප්‍රශ්නෙත් අපි ලියා ගමු අනිත් එකත් ඉක්මනට. තව note එකක් දීලා තියෙනවා. You have to go to school for a rehearsal of your school drama. School drama එකේ rehearsal පුහුණු වීම වලට ඉස්කෝලේට යන්න වෙලා තියෙනවා. Your mother has not come home yet. අම්මා ගෙදර ඇවිල්ලා නැහැ තාම. එතකොට ඔයා අම්මට ලියන්න ඕනේ මම ගෙදර එනකොට පරක්කු වෙයි. ඉස්කෝලේ rehearsal එකකට යනවා. මේ නාට්‍යයක් කරන්න පුහුණු වීම වලට යනවා කියලා. එතකොට ඒකෙදි මෙන්න මේවා ලියන්න කියලා තියෙනවා. Why you have to go? ඇයි ඔයා යන්න ඕනේ? Where you will be? ඔයා කොහෙද ඉන්නේ? With whom? කා සමගද? How long it will take and when you hope to come home? කොච්චර වෙලා යනවද? ඔයා කොයි වෙලාවෙද ගෙදර එන්නේ? එතකොට ඔන්න ඔකට note එකක් අම්මට ලියන්න ඕනේ. මම මෙහෙම ස්කූල් ඩ්‍රාමා ප්‍රැක්ටිස් එකකට යනවා. ගෙදර එන ටිකක් ප්‍රමාද වෙයි කියලා මේ පණිවිඩය දෙන්න ඕනේ. හරි මේ ප්‍රශ්න ලියා ගන්න. පොඩ්ඩක් ඉක්මනට ලියා ගන්න පුතේ අපිට වෙලාව ටිකක් මදි වේගන යන්නේ. ඒ නිසා ටිකක් මේක ඉක්මනට ලියා ගන්න ප්‍රශ්නේ. පුතේ ඕකට ඔයාලා ආන්සර් එක ගෙදරදී ලියන්න. You write it at home. right? ප්‍රශ්නේ තේරෙනව නේද ලියන විදිහ? අපි ඕකේ කියන්න ඕනේ. ස්කූල් රිහර්සල් එකකට යන්න තියෙනවා අර ඩ්‍රාමා එකට. ඩ්‍රාමා එකක් ඉස්කෝලේ කියන්නේ මොකක් හරි ඩ්‍රාමා එකක් කරනවා. ඒකේ ඔයා ඉන්නවා. ඒ ඩ්‍රාමා එකේ පුහුණු වීමකට ඔයාට යන්න තියෙනවා ඉස්කෝලේ. after school 1:30 වලින් පස්සේ. Your mother has not come home yet. අම්මා ගෙදර ඇවිල්ලත් නැහැ. ඉතින් ඔයා අරකට ගිහිල්ලා එනකොට පරක්කු වෙනවා. ඒ ගැන කියලා තමයි ලියන්න තියෙන්නේ. why ඇයි ඔයා යන්නේ කියලා ලියන්න ඕනේ. කාට් එක්කද මොකකටද කොහෙටද යන්නේ කියලා ලියන්න ඕනේ. කොච්චර වෙලා යයිද කීයට විතර ගෙදර එන්න පුළුවන් වේද. ඔක්කොම will වලින් ලියන්න ඕනේ. අනාගතයෙන් තමයි ලියන්න ඕනේ. right? I will be in school with my friends. It will be around 4 o'clock when I come home. I will be it will be ඒ වගේ will වලින් තමයි තියෙන්න ඕනේ. මොකද අපි මේක ලියන්නේ future tense එකෙන් අනාගත කාලෙන් මෙහෙම පරක්කු වෙයි මට එන්න. මම ඩ්‍රාමා එකට යනවා. ගෙදර එන්න ටිකක් ප්‍රමාද වෙයි. මෙන්න මේ වෙලාව වෙයි මම එනකොට කියලා අනාගතයෙන් future එකෙන් ලියන නිසා will වලින් තමයි ලියන්න ඕනේ. right? හරි අර කලින් note එකට answer එක ලියපු විදිහට බලාගෙන පොඩ්ඩක් ලියන්න try කරන්න. right? okay then අපි notes and notices තමයි අද කතා කළේ. we discussed about notes and notices. Then we are going to wind up today's class. So notes හොඳට බලා ගන්න පුතේ. ලියපු ඒවා answers හොඳට පාඩම් කරගන්න. ලියන විදිහ මතක තියාගන්න. පාඩම් කරගන්න. ඔය format එකෙන් තමයි ඕනම notice එකක් අපිට ලියන්න පුළුවන්. ඕක O level වෙනකම්ම O level question paper එක ඔයගොල්ලෝ ඕන වෙලාවක අරගෙන බලන්න. හැම අවුරුද්දෙම note එකක් හෝ notice එකක් ප්‍රශ්නට ඇවිල්ලා තියෙනවා. අනිවාර්ය ප්‍රශ්නයක් O level paper එකෙත්. එක පාට අපිට ඔය ලියන්න බෑ. 10 වසරට ගිහිල්ලා notices ලියන්න ගත්තට එහෙම බෑ. කල් තියාව මතක තියෙන්න ඕනේ. පුරුදු වෙලා තියෙන්න ඕනේ.
ඒ නිසායි ඔයාලට කල් තියා මේක දුන්නේ. ඔයාලා grade 8 9 වලට යනකොට notices කියන්නේ ඔයාලට ආයි අර අපි කියන්නේ මේ කජු කනවා වගේ කියලා නේද? අන්න ඒ වගේ වෙනවා. දැම්ම තියලා ඕක පුරුදු වුණා. හරිද? හරි. තාමත් සමහර දරුවෝ ඉන්නවා අක්කලා අයියලා ඉන්නවා 11 වසරවල් වල notice එකක් ලියා ගන්න බෑ, note එකක් ලියා ගන්න බෑ. එහෙම වෙන්නේ මේ විදිහට කල් තියා ඒගොල්ලෝ ඒවා පාඩම් කරලා අවබෝධ කරගත්තේ නැති නිසා. ඉතින් ඒ තත්ත්වෙට අපි වැටෙන්න ඕනේ නැහැ. දැම්ම තියා ඒවා පාඩම් කරගන්න. එතකොට එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට එකපාරට O level paper එකට යන්න බෑ. ලොකු දෙයක් නෑ ඇත්තටම O level exam paper කියන්නේ හරිම ලේසි. හරිම ලේසි paper එකක් O level English කියන්නේ. ගොඩක් ළමයින්ට වෙලා තියෙන පුතේ එකපාරම 11 වසරට ගිහිල්ලා O level paper එකට ලෑස්ති වෙනවා. ඉතින් කරන්න බෑ. 10 වසරට ගිහිල්ලා O level paper එකට ready වෙන්න බෑ. ඔයාලා 6 7 ඉගෙන ගන්න කරුණු ඉඳලම තමයි O level වලට එන්නේ. අනිත් විෂයන් ටීචර් දන්නේ නැහැ. මම කියන්නේ English subject එක ගැන. right? ඉතින් මොකද ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්නේ. English is a language. language එකක් අවුරුදු දෙකකින් කවර් කරන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා කල්දියා මේවා දෙන්නේ මේක විතරක් නෙමෙයි ඔයාලා grammar හැම දෙයක්ම කරන්නේ ඔයාලා O level වලට practice එකක් විදිහට මේ ඒ නිසා ඔයාලට ඇත්තටම කියනවා නම් හරියටම ඉගෙන ගත්තොත් ඔය O level paper එක 10 වසරේදී 10 වසරේ මුල වගේ 9 වසරේ අන්තිම වෙද්දී ලියලා ඉවර කරන්න පුළුවන් paper එකක්. කරන්න පුළුවන්. අමාරු දෙයක් නෙමෙයි ඇත්තටම. කරුණු ටික අවබෝධ කරගන්නයි තියෙන්නේ. right? Okay, then we will wind up the class for today. ඔය ටික පාඩම් කරන්න. Good night. Good night, teacher. Good night, teacher. Teacher. Good night, teacher. Thank you, teacher. Teacher.